උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමෙන් ප්‍රචාරය කිරීමෙන් ධර්මදානය සිදු කිරීමෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය අලුබෝමුල්ලේ මහ බෙල්ලන අංක 79 සී නිවසේ පදිංචි 2021 වර්ෂයේ ඔක්තෝබර් මාස 23 වන දිනට 80 වන විය සම්පූර්ණ වීම නිමිත්තෙන් KDN පෙරේරා විශ්‍රාමලත් විදුහල්පතිනියගේ දායකත්වයෙන් සිදු කරනු ලබන මෙම උතුම් ධර්ම දානය ලෝකවාසී සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා. සිය පවුලේ මියගිය KD ජේමිස් පෙරේරා පියාණන් MA පොඩිනෝනා මෑණියන් ඇතුළු වින්සන් ගුනේරිස් රිචඩ් නිහාල් යන සොහොයුරන්ටත් තිවංක ඉලේ පෙරුම පුතණුවන්ටත් IKP විජේවර්ධන ස්වාමි පුරුෂයාගේ මෑණියන් පියාණන් ඇතුළු සහෝදර සහෝදරියන්ටත් දෙපාර්ශවයේම මියගිය ගුරු දෙගුරු ඥාති වර්ගයාටත් මෙම උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය ශක්තියේ බලයෙන් පින් ගත හැකි ස්ථානවල වෙසෙත් නම් පින්ගෙන සැපවත් භාවයට පත් වී සසර ගමන කෙලවර උතුම් වූ නිවනින් සැනසෙත්වා. සුජීවත්ව සිටින IKP විජේවර්ධන ස්වාමි පුරුෂයා වසන්ති ඉලේ පෙරුම දියණිය චන්දිම ශාන්ත පුතණුවන් අනුරුද්ධ සිරිවර්ධන බෑණනුවන් ලසිත යෙත්මිනි ගයන්සා යන මුණුබුරු මිනිබිරියන්ගේද ලිවිනිස් ලිලියට් ලයනල් අනුලා යන සොයුරු සොයුරියන්ගේද දෙපාර්ශවයේම සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ගේද එස් මහින්ද මාහිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේද මහබෙල්ලන මහවත්ත සනස සමිතියේ කාර්ය මණ්ඩලයේ ඇතුළු සියලුම සමාජික සමාජිකාවන්ගේද දිවි ගමන සාර්ථක වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා චිරජීවනයේ අත් වේවා සදහම් ඇසීම තුලින් ධර්ම මාර්ගය සම්පූර්ණ කර ගනිත්වා චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් වූ නිවනින් සැනසෙත්වා මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ලෝකයට වැඩ ඇති ගුණනුවණින් පිරිපුන් දරුවෝ වෙත්වා කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් වී සිටින සියල්ලෝම කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා රටදැය සුරකින ජනපති අගමැති ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නියැලී කටයුතු කරන සියල්ලන්ටම නිදුක් නිරෝගී චිරජීවනය අත් වේවා ධර්ම මාර්ගය තුලින් ගුණනුවණින් පිරි සුචරිතවත් සමාජයක් නිර්මාණය කිරීමේ උතුම් පරමාර්ථයෙන් සදහම් දේශනා කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයටත් මහබෙල්ලන ශ්‍රී සුධර්මාරාම විහාරාධිපති පූජ්‍යපාද අඹකොළවැව ධම්මදස්සී ස්වාමින් වහන්සේටත් අලුබෝමුල්ලේ ශාන්තිමාවතේ පිහිටි ධම්සෙවන සහ සම්මා සම්බෝධි භාවනා භාරයේ ප්‍රධාන සිල් මාතා පූජ්‍ය වැලිවේරියේ ගෝතමී මෑණියන් වහන්සේටත් මෙම ධර්ම දානමය පුණ්‍ය ශක්තිය බලයෙන් මෙම භවය තුලදීම සුඛ ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා උතුම් වූ නිර්වාණ ශාන්තියම අත් වේවා සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා යස ඉසුරින් වැඩෙත්වා ලොවත් සසුනත් ආරක්ෂා කරත්වා ධර්ම දානය සඳහා දායකත්වයේ දරූ KDN පෙරේරා මහත්මියටද මෙම භවය තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් නිර්වාණ සුවයම අත්පත් කර ගැනීමට මෙම පුණ්‍ය කර්මය හේතු වේවා වාසනාව වේවා සියල්ලන්ටම ත්‍රිවිධ රත්නේ සරණ ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භවපච්චා ජාති භවනිරෝධෝ නිබ්බානංති ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ බෞතුන් පින්නතුන් ප්‍රමුඛ ප්‍රඥා නාලිකාව තුළ කෙරෙන්නා වූ ධර්මදේශනාවන් ශ්‍රවණය කරමින් ධම්මස පාදා ගැනීම සඳහා වෙහෙසෙන සදහැවර පින්නතුනි විඥානපච්චා නාමරූපං නාමරූපච්චා විඥානං යන පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය තුලින් උපතා මරණය පිළිබඳ පැහැදිලි කර දෙන්න. වෙන මට ලැබිලා තියෙන මාතෘකාව. දැන් මම මේ ප්‍රශ්නේ දැකපු දවසේ ඉඳලා දැකපු වෙලාවේ ඉඳලා කල්පනා කළේ මේක අපි පැහැදිලි කරලා දෙන්න තේරුම් ගත්ත පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය තුලින් පැහැදිලි කරන්නද
අපි පාසල් ගිහින් දහම් පාසල් ගිහින් පිරුවෙන් ගිහින් ඉගෙන ගත්ත අර පොතේ තියෙන පටිච්චසමුප්පාද පේලියෙන් පැහැදිලි කරන්නද කියලා. මට හිතෙන්නේ නම් මේ පරණ පෙළෙන් තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියලා. ඇයි අපි මේ පටිච්ච සමුප්පාද කියන වචනෙට ත්‍රිපිටකයෙන් අර්ථයක් හොයාගෙන ඒක ඔබ ළඟ දැන් සිදුවෙන දෙයක් වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒ ධර්ම දේශනාවන්ට සවන් දුන්නේ නැද්ද? යදතීතම් පහිනන්තං කියලා වචනයක් ඔබ අහලා නැද්ද? මේ උපත කියලා ගන්නකො පසුගිය දවස්වල උපත සිදු වුණා ඔබට. දැන් ඒ කියන්නේ හෙව්වට නැති කරන්න පුළුවන්ද? ඒක වැඩක් ඇති වැඩක්ද? කරන්න පුළුවන් දේ තමයි මේ ජීවිතයේ කෙලවරට පෘථග්ජන භාවය තුළ භවපච්චා ජාති හදා ගන්න පුළුවනි. ආර්ය භාවය තුළ භව නිරෝධෝ නිබ්බානං කර ගන්න පුළුවනි. ඒ ගැන හොයලා බැලුවොත් නරකද? ඔබටත් මම මේක කියලා දෙන්නම්. තව ටිකක් වෙලා යනකොට. නමුත් මේ පටිච්ච සමුප්පාද දහම් පෙළේ අංග 12 කියන එක ත්‍රිපිටකයේ තියෙන විදිහට වඩා අපිට උගන්වපු විදිය වෙනස්. ඒක කවුරු හරි ළමයින්ට උගන්වන්න හදපු වචනවලට සිංහල අරුත් දැක්වූ පේලියක් විතරයි. ඒකේ අතීත වර්තමාන අනාගත බෙදලා තියෙන හැටි ජීවිත 3කට. එතකොට ඒ සඳහා මිනිස්සෙකුට ආත්ම 3ක් තියෙන්න ඕන. ආත්ම 3ක බැඳීමක් තියෙන්න ඕන. අනාත්ම බුදුදහමේ ආත්ම 3ක් එකට සම්බන්ධ කරපු පටිච්චසමුප්පාදයක් අපේ බුද්ධාගම පොතේ තියෙනවා. පුරා අවුරුදු 40ක් තිස්සේ මේ ගැන හොයපු මට ඔබ කියන්නේ මේ පදනමක් නැති මේ පෙළ පරම සත්‍ය වශයෙන් පිළිගන්න කියලාද? කොහොමද තියෙන්නේ? ඉස්සර ජීවිතයේ අතීතයේ ඒක මිනිස්සු එකතු කරන කුසල අකුසල කර්ම අවිද්‍යාපච්චය සංඛාරා. ඒ නිසා මෞකුසකට එන එක සංඛාරපච්චය විඥානං. ඒ විඥානයේ මුල් කරන මෞකුසේ කයයි සිතයි දෙක හැදෙන එක තමයි නාම රූපං. ඒ නාම රූප දෙක තුල ආයතන 6ක් නිර්මාණය එක තමයි සලආයතන. සලආයතන හදාගෙන මෙහාට ඇවිදින් ලෝකෙට මොහොන දෙනකොට තමයි 6ට ප්‍රස්ස වෙන්නේ. ස්පර්ශ වුණාම තමයි වේදනා. මට තේරෙන්නේ නැහැ ඒක ස්පර්ශ වුණ ගමන් මොන වේදනාවක් ඇති වෙන ආකාරය. ඔය කුඩා දරුවෝ සම්බන්ධයෙන් බලන්නකෝ ඉපදුනෙන් පස්සේ බලන් ඉන්න උඩ. ප්‍රසාද තියෙන නිසා කණ්ණාඩි රූප වැටෙනවා වගේ. ඉතින් ඒවා අහසද පොළොවද බොනික්කෙද්ද මොනක්වත් දන්නේ නැතුව කොහොමද වේදනා? මට නම් තේරෙන්නේ නැහැ සැප දුක් උපේක්ෂා ළමින්ද තියෙන බව ඒ ගැටෙද්දී. වේදනා පත්‍ය තණ්හා. පස්සේ කාලෙක වෙන්න ඇති එහෙනම්. තණ්හා පත්‍ය උපාදාන. තණ්හා වුණොත් උපාදාන වෙනවා. උපාදාන වුණොත් නැවත උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරේ සැඟ වෙනවා. එහෙනම් භවපත්‍ය ජාති ඊළඟ ජීවිතේට. ඊළඟ ජීවිතේ තමයි ජරා මරණ. මේ ජීවිතේ ජරා මරණ ගැන හැදෙන්නේ නැහැ ඒකේ. මම අහන්නේ මේකට පටිච්ච සමුප්පාදය කියන්නේ මොන මෝඩයද? මම වය නැතුව එහෙම අහනවා. ඇයි? මේ පටිච්ච සමුප්පාද කියන වචනේ පටිච්ච සංඋත්පාද. මා කියන්නේ පටිච්ච සමුප්පාද කියන වචනේ පාලි පාඨයක් වුණාට මේකේ කියවෙන අර්ථ හොයලා බලන්න වෙනවා. ඒක ත්‍රිපිටක ග්‍රන්ථවල සූත්‍රවල මේක තිබෙනවා. පටිච්ච කියන පදේ තියෙනවා. චක්කුංච පටිච්ච සෝතංච පටිච්ච කියලා තියෙනවා. පටිච්ච සමුප්පන්නං කියලාත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙනවා. ඒ තියෙන්නේ මේ කියන අර්ථයෙන් නෙවෙයිනේ. දැන් මේ කියන පටිච්චසමුප්පාද ඉස්සර ජීවිතේ මේ ජීවිතේ අනාගත ජීවිතය දක්වා තුනක් සම්බන්ධ කරලා. එතකොට සතෙක් ඉන්නවනේ. ආත්මිකුත් තියෙනවනේ. එනිසා මේ 12 සංඝ පදපේලිය සිංහල පරිවර්තනයේ මම සලකන්නේ නිකන් අරුත් විරහිත සිංහල වචනයට සිලින් අරුත් දීපු එකක් විතරමයි.
කවදාවත් ඕක ඔයින් එහාට දකින්න බෑ. එනිසා මේ පදපේලිය විවරණය කරන්න කියලා මට කියන්න එපා. ඔබට මම මේක කියලා දෙන්නම් මේ ඉල්ලපු තැන කොහෙන් හරි. ඇස නැමැති ප්‍රසාදයට ආලෝකයේ උදව්වෙන් ඉස්සරලා රූපයක් මොන ගැසෙනවා. මේකට චක්කු සම්පස්සයයි සැප දුක් උපේක්ෂා වේදනයි මානසිකාරයයි මේ ඔක්කොම එකතු වෙනවට තමයි පටිච්ච කියන්නේ. පටිච්ච තියෙන්නේ ඇහැ තුළනේ, කන තුළනේ, නාසය තුළනේ, දිව තුළනේ, කය තුළනේ. අර එකතු වෙනවට කියන්නේ ඔක්කොම එකතු වෙනවට සං කියලා. උපාද කියන්නේ හට ගන්නවට. ඒකට හේතු එකතු වීමෙන් හට ගැනීම කියන එක පටිච්චසමුප්පාදේ නම් ඒක හටගන්නේ ඇහි කනේ නාසයේ දිවේ කය නෙවෙයිද? ඒ දොරවල් හයෙම පටිච්චසමුප්පාද නැද්ද? එහෙම හිතන්න ඉගෙන ගන්න. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් ඕනනම් පෙන්නන්නම්. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ සුඛං සෝමනස්සං ඒතං සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. එතකොට ඇහැ තුළ සිදුවෙන සිද්ධිය තමයි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් කියලා පටිච්ච සමුප්පන්නං කියලා තියෙන්නේ. සෝතංජ පටිච්ච සද්දෝච උප්පජ්ජති සුඛං සෝමනස්සං ඒතං සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. දොරවල් 6ටම 6ක් තියෙනවා. ඒක විග්‍රහ කරන්නේ කොහොමද අපි අරක ගත්තාම? අනිත් එක ඒක විග්‍රහ කරන්න මෞකසෙන් බිහි ජීවිතාසන දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා කියලා අමු සක්කාය දිට්ඨියක් ඔස්සේ, අමු ආත්ම දෘෂ්ටියක් ඔස්සේ විග්‍රහ කරන්න ඕන. නමුත් කන්දේසු ජායමානසු ජීමානේසු කියන කතාවේදී පෙන්වනවා ස්කන්ධ උපදින්ම දිරත්ම මැරෙන්න ශනියක් පාසා ඔබ උපදින්නේ දිරන්නේ මැරෙන්නේ. ඒ අතීතේ මොකුත් ආවෙත් නැත්නම් අනාගතයට යන්නෙත් නැත්නම් කොහොමද මේක තුල උපදිනවා දිරනවා මැරෙනවා නම් ආත්ම තුනක් සම්බන්ධ කරන්නේ? ලියන්න කියන්න පාඩම් කරන්න නම් හොඳයි ඒ ටික. නමුත් භවපච්චය ජාති සඳහාත් හොඳයි. හැබැයි භව නිරෝධ නිබ්බාණං සඳහා වැදගත් වෙන්නේ නැහැ. අතීතයේ ඉස්සර ජීවිතයට යන්න බැරි නිසා විද්‍යාපත්‍ය සංඛාරා දුරු කරන්න හම්බ වෙන්නේත් නැහැ. මොකද ඉස්සර ජීවිතයක් අද හදන්න යන්න බෑනේ අපිට ඉස්සර ජීවිතේට. ඒ නිසා සද්ධර්මයේ යටවේගයන් පස්සේ ළමයින්ට උගන්වන්න හදාපු මිත්‍යා දහම් පෙළක් විතරයි මේක. මම එහෙම මේ මාධ්‍ය ගණනාවක කියලා තියෙනවා ඒක වැරදි කියලා මට දොස් කියපු කෙනෙක් එහෙම නැහැ. විවේචනය කරපු කෙනෙකුත් නැහැ. යම් සදහම් පෙළක් වැරදි නම් ඒ වැරදි දේ වැරදි කියලා පැහැදිලි කරන්න නිවැරදි පෙළක් අපිට තියෙනවා නම් අපට අයිතියකුත් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය දැකලා බුදු වුණේ නැහැ. පටිච්චසමුප්පාදේ නිරෝධය දැකලා බුදු වුණේ. එතුමන් පටිච්චසමුප්පාදය දැක්කම ආත්ම තුනක් මුල් කොටගෙනද ඇහැ තුළ රූපය, කන තුළ ශබ්දය හට ගැනීමේදී එතන සිදුවෙන ක්ෂණික සිද්ධිය තුළ පටිච්චසමුප්පාදය සහ නිරෝධය දැකලාද? එහෙමනම් අතීතයට ගිහින් හොයලා වැඩක් වෙන්නේ නැහැ. නමුත් ඔබට ජීවිතය තුළ තේරුම් ගන්න පුළුවන් නම් ජීවිතෙන් එහා පැත්තට තියෙන්නේ භවපච්චය ජාති හෝ භව නිරෝධෝ නිබ්බාණං. ඉස්සෙල්ලා ඔබ තුළ භවපච්චය ජාති ඉගෙන ගන්න. ඒක පමාද විහාරී බව තේරුම් ගත්තාම භව නිරෝධෝ නිබ්බාණං. හැබැයි ජීවිතෙන් එහා භව නිරෝධ වෙන්නේ ජීවිතය කියලා එහා පැත්ත නිවන කියලා හිතන්නත් එපා. එහෙම තමයි ඔකෙන් හිතනවා ඇත්තේ. ඒ නිසා මේ කරුණ ටික මම පැහැදිලි කරලා දෙන්නම්. මේකට සූත්‍ර දේශනා ඕන තරම් ගන්න පුළුවන් කමක් තිබුණා මට. නමුත් සූත්‍ර දේශනා පෙළකට වඩා නිදහසේ කතා කරන එක හොඳයි. ඔබ නාම රූපං කියන්නේ මොකේද? අර මම ඉගෙන ගත්ත පෙළේ නම් නාම රූපං, නාම සිත රූපකය. මව කුසේ බිහි වුණාම පළවෙනි පටවියාපෝතේ සකස් වෙන එක රූප, වේදනා සංඥා සංකාර නාම රූපං. බාලපඬිත සූත්‍රයේ තිබෙන්නේ මෙහෙමයි. මේ ඉදිරියේ තිබෙනවා නොඑක් ಜಾති. ඒකට අපි එක එක නම් තියලා තියෙනවා.
සතර මහා භූතයන් ධාතු විශිෂ්ට මේවට ඇසට පෙනෙන දේවල් වලට ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු ගම් කියලා පරණ වචනයක් මතක් වුණේ ඔය හෝඩි පොතේ ඉගෙන ගන්න කාලේ නම් තියලා තියෙනවා. එතකොට නම් කරපු රූප නාම රූප ඉස්සරහින් තියෙන. අපි නාම තබන ලද රූප. ශබ්දත් එහෙමයි. එක එක අයගේ ශබ්ද. සුභ හෝ අසුභ ආදී වශයෙන්. එතකොට ඒවත් මේ දොරවල් 6ටම මෙහෙම 6ක් නාම රූප ගැටෙනවායි කියලා තියෙන්නේ. ඒවා ශබ්ද නාම රූප. අරක රූප නාම රූප මේක ශබ්ද නාම රූප. ගන්ධයටත් විවිධ ගන්ධයන් තියෙනවා අපට දැනෙනවා. ඒවා සමග ඇලීම පිළිකුල කියන කාරණාත් ගඳයි කියලා ප්‍රතික්ෂේප කිරීම සහ සෝදයි කිරීම. ඒත් නාම රූප. රසයටත් එහෙමයි. තිත්ත පැණි රස මුල් කොටගත් ඇඹුල් රස මුල් කොටගත් විවිධ රස. ඒ ගඳ සුවඳ නැත්තම් ඇඹුල් තිත්ත කියන කාරණාව අපි නම් කරපු ඒක තමයි හයෙන්නේ. එතකොට කයට සුසිනිදු සහ රළු පරළු ගැටෙනකොට ස්පර්ශ වෙනකොට බාහිරේ තියෙන සතර මහා භූතයන්ට අදාළ දේවල් නාම රූප. පස්දොරට තමයි නාම රූප තියෙන්නේ. දැන් බලන්න මෙහෙම. ඇසේ ප්‍රසාදය තිබෙනවා. ඉදිරියෙන් ඔය කියන රූපයක් නැත්තව හමු වෙනවා. හමුවම අපට ඒක ප්‍රත්‍යවීමෙන් ඒක හඳුනගන්නට අදාළ ඇසේ චක්කු විඥානය පහළ වෙනවා. නාම රූප පත්‍යා විඥානං. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මනෝ විඥානෙට බාහිර නාම රූප ප්‍රත්‍ය වෙන්නේ නැහැ. අන්න එහෙම දරුවෙකුට තිබුණේ නැහැ. අර මේ සලආයතන පත්‍යා පස්ස පත්‍යා වේදනා තිබුණේ නැහැ. ඔබ හිතනවාද කුඩා දරුවෝ විඳිනවා කියලා මොනවා හරි? මට තේරෙන්නේ නැහැ. විඳින්න නම් හඳුනා ගන්න වෙනවා. විඳින්නේ අනිවාර්යෙන් පුරාණ වේදනාවක්. ඒ කියන්නේ තමන් සැප දුක් උපේක වශයෙන් බෙදාගත්තන් පස්සේ තමයි විඳින්න වෙන්නේ. මෙන්න මේවා පිළිබඳව ගිරෙවෙක්කගේ පාඩම් කර ඉන්නේ නැතුව හොයලා බලන එකට කියනවා අනුවිතර්කණය, අනුවිචාරණය, මනසානුපෙක්කණය කියලා. දැන් එතකොට ඇසට රූපයක් හමුවීමේදී, කනට ශබ්දයක් හමුවීම, නාසයට ගන්ධයක් හමුවීමේදී සහ මනසට ධර්මයක් අරමුණක් පැමිණීමේදී ඒ ඇසේ ප්‍රසාදය, කනේ ප්‍රසාදය, නාසයේ ප්‍රසාදය ප්‍රසාද තුල ගෝචර රූප හමුවීම තුල පහළ වෙන්නා වූ චක්කු විඥාන, සෝත විඥාන කියන සාවේද විඥානයන්හිදී එතන ඇතුලේ සිදුවෙන ශනික ක්‍රියාවලියක් තමයි මේ පටිච්ච සමුප්පාද කියන්නේ. කොහෙන්වත් ආවෙත් නැහැ, කොහටවත් යන්නෙත් නැහැ. සංඋත්පාද එක්වර හට ගැනීම, එක්ව හට ගැනීම පටිච්ච ගැටීමෙන්. එහෙම ඉගෙන ගත්තේ නෑ නේද? දැන් ඉතින් අපි හදා ගන්නවා කොස් ගෙඩිය, දෙල් ගෙඩිය කාර්යක කියලා නම් තියෙනවා. දැන් ගැටෙනකොට ඔය හතරහකාරයක් ඔය කොස් ගෙඩියක්, ඔය දෙල් ගෙඩියක් කියලා නාම රූප පත්‍යා විඥානං. හදාගත්ත නාම රූපය චක්කසෝත ගාන විඤ්ඤාණ හඳුනා ගන්න පහළ වෙනවා. ඇහෙත් ඕක තියෙනවා, කනෙත් ඕක තියෙනවා, නාසෙත් ඕක තියෙනවා, දිවෙත් ඕක තියෙනවා. මම නම් දකින්නේ එහෙමයි. නාම රූප පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං. මේ උපත මරණයක් ගැන අහලා තියෙනවා. ඔය කතා කරන්නේ ජීවිතය අවසානයේ මරණය ගැනද? නැත්නම් දැන් මේ ඉපදිලා අනින්නේ. බුදුදහමේ උගන්වන්නේ ඒ මරණය ගැනද? නෑ. මරණ සති බික්කවේ භාවේත අමතෝගද අමත පරියෝසානා. මහණෙනි මරණ සතිය වඩන්න නිවනට බැසගත්තේ වෙයි, නිවන් කෙලවරකට ඇත්තේ වෙයි. බුදුදහම ධර්මදේශනා කරනු ලබන්නේ ජීවිතයේ මව් කුසෙන් උපත සහ ජීවිතයේ මරණය කෙලවර කොටගත්ත මේ උපත මරණය ගැන නෙවෙයි.
ස්කන්ධ පංචකයක උපත සහ මරණය. ස්කන්ධ පංචකය උපදීම මැරීම. උදය වැය අපස්සං උදයව්‍යයන් පස්සත උදයව්‍යයන්. ස්කන්ධ පංචකය ඉපදීම මැරීම. ඒ උපදීමට උදය කියනවා, මෙයාමට වැය කියනවා. දකින්න නැතිකට අපස්සං කියනවා. පෘථග්ජන පුද්ගලයාට ස්කන්ධ පංචකයේ උපදීම මැරීම තියෙනවා. නමුත් ඒක අපස්සං උදයව්‍යයන්. මන්දයත් උදයව්‍ය පිළිබඳව ඥානය නෑ. යතු යතෝ සම්මස්සති කන්දානං උදයව්‍යයන්. යම් විටක ඔබට නුවණින් සම්මර්ෂණය කරන්න පුළුවන් ධම්මස පෑදෙයිද මේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ ඉතුරු නැතුව වැයවීම. උදයව්‍යයන් කියන එකේ තේරුම. අන්න එකට භව නිරෝධෝ කියලා කියන මොහොතක් පාසා. එතකොට ලැබෙනවලු ලබති ප්‍රීති පාමොජ්ජං. ප්‍රීති ප්‍රමෝදයක් ලැබෙනවලු. සංගීත ප්‍රීතිය නෙමෙයි, නැටුම් ප්‍රීතිය නෙමෙයි, බාහිරින් විඳින ප්‍රීතිය නෙමෙයි. ලෝකේ මේ ස්කන්ධ හේතු නැතුව නැතිවීම තුළ ඒකටයි නිවන කියලා කියන්නේ කියලා ඒ ගාථාවේ තියෙන්නේ. එච්චර ළඟ නිවන තියෙන එකක් කියලා බෞද්ධයෝ කවදාවත් හිතන්නේ නැහැ. භව නිරෝධෝ ජීවිතාවසානයේ ඊට පස්සේ නිබ්බාණං කියලා තමයි අරකින් හිතන්නේ. ජීවිතය තුළ භවපච්චයා ජාති සිදු වෙන බව සහ පෘථග්ජන පුද්ගලයාට ජීවිතය තුළ භවපච්චයා ජාති සහ ජරා මරණ ස්කන්ධ පංචකෙන් පංචකයට සිදු වෙන බව සහ තේරුම් ගත්තොත් ජීවිතය තුළ භව නිරෝධෝ නිබ්බාණං ලබා ගන්න පුළුවන් බව තේරුම් ගැනීම නෙමෙයිද බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා සදාන් හමුවීම තුළ කරන්න ඕන. මරණය ජීවිතාවසානයේ මරණය දෝන. මරණය සිදු වෙන්නේ පවෙන් හරි පිටින් හරි ධානයෙන් හරි. ඒ අවසන් ස්කන්ධ පහ හටගෙන මෙයාම එතනදි සිදු වෙනවා අර තණ්හා උපාදාන භව කියන කාරණේ පෘථග්ජනය අතර සිදු වෙනවා. එතකොට මේ ලෝකේ ජීවත් වෙනකොට ඒ කරන කාරණානුව කල්පනා කරන නින්දට ගියාම ඒවට ගැලපෙන හීන ලෝකයක්. සතුටින්, බයෙන්, දුකෙන්, මංගල සිරියෙන්, අවමංගල දුකින් නින්දට ගියාපම ඒවම පේනවනේ. මේ හේතුන්ගේ ඵලයේ ක්‍රියාත්මක වෙන හැටි. මෙසේම ජීවිතාවසානයේදී ඔබ ආදරෙන්ද, කනගාටුවෙන්ද, දුකෙන්ද, වෛරයෙන්ද මේ යන්නේ හේතු ඵල. ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් මේ ගොත් පාපයෙන් මරණය සිදු වුණාම මව කුසක උත්පත්ති. කායස වේදෝ පරම්මරණා දුග්ගතින් ගච්ඡති. පිනෙන් මරණය සිදු වුණොත් කායස වේදෝ පරම්මරණා සුග්ගතින් ගච්ඡති. නැත්නම් මනුස්ස සෝභග්ගම්, මනුස්ස දෝගබ්බං, දෝභග්ගම් සහ දිව්‍ය සහවිතං. උපදවාගත් ලෞකික ධානයක මරණය සිදු වුණොත් බ්‍රහ්ම සහවිතං උප්පජ්ජති. එතකොට එතනින් එහාට කොහොමද ගලපන්නේ අපි? අපිට දකින්න බෑ. මරණ සතිය භාවිතා කරන්න කියලා කවදා හරි මරණ දවසක මරනවා කියලා හිත හිතා හිටියට ඒ මරණ සතිය භාවිතයක්ද? ඔබ ဒုတိ ය මරණ සතියේ මරණ සතිය සඳහන් කරලා තියෙන හැටි දැකලා තියෙනවද? අහලා තියෙනවද? දවල් රැ දෙකේ බඩගින්නෙන්, පිපාසයෙන්, ආහාර විසවීමෙන්, සර්පෙක් දෂ්ට කිරීමෙන්, ඇද වැටීමෙන් මේ යන්න පුළුවනි. මේ යනකොට අකුසලයක් හිතට આવොත් හිත කර වෙන්නේ නැහැ. අකුසලයෙන් මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අකුසල් දුරු කිරීම සඳහා මරණ සති වඩන්න කියලා නේ තියෙන්නේ. ඒක මරණය ගැන හිටියට අකුසල් දුරු වෙනවද? එහෙනම් මේ හිතේ උපදින අකුසලය, ලෝභය, දේශය, මොහය මේ මොහොතේ මැරෙන්න මරණයටපත් වෙන්න සිහිය පාවිච්චි කරන්න ඕන. එහෙම මරණයටපත් වෙන සිහිය පාවිච්චි කරන්න පුළුවන් නම් භව නිරෝධය එතන සිදු වෙනවා. මරණයෙන් ජීවිතය කෙලවර නෙමෙයි, මොහොතක් පාසා. නමුත් පෘථග්ජන පුද්ගලයා තුළ සිදු වෙන භව නිරෝධය නෙමෙයි, භවපච්චයා ජාති. ඒ භව කියන පදේ භවය කියලා තුන් භවය පාවිච්චි කරන ගත කාර්යයක් නැහැ. නව එහාට ගන්නකොට අරමුණක් තුල
අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වී අවසන් වීමට තමයි භව කියන්නේ. ඒ හේතු ඉතුරු නිසා තමයි බීජ ඉතුරු වුනහම පැලවෙනවා ඊළඟ කන්නට. කිකිලිය විතරයක් දැම්මම පැටවෙක් හැදෙනවා. කර්ම බීජ රැස් කිරීම භවපච්චය ජාති ජරා මරණ. කර්ම බීජ රැස් නොකිරීම භව නිරෝධෝ. එහෙනම් කොහොමද ජාති ජරා? ජීවිතාවසානයේ දකිමුද? ජීවිතය තුළ දකිමුද? ඒකයි මම මාතෘකාව යෙදුවේ භවපච්චය ජාති භව නිරෝධෝ නිබ්බාණං කියලා. එහෙම නැත්නම් මුලිනුත් ගත්ත හැකි මට ඕක. ඔය පේලි 12ම ඕන නැහැ. අංග 12ම ඕන නැහැ. අවිජ්ජා පත්‍ය සංඛාරා තේරුම් ගන්න අවිජ්ජා නිරෝධෝ එච්චරයි. අවිද්‍යා පත්‍ය සංඛාරං අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධෝ නිරෝධා. සංඛාර නිරෝධයෙන් නැති දුක්ඛ සම්භව කියලා තියෙනවනේ. සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් ඉතින් පොතේ තියෙන අවිද්‍යා පත්‍ය සංඛාරා පෙළේ වචන දෙක වෙනුවට ඔබේ ඇහැ තුළ කන තුළ නාසය තුළ දිව තුළ රස කය තුළ සිත තුළ අරමුණක් ගැනීමේදී අරමුණට මුලා වීම තුළ සිදුවෙන්නා වූ අවිද්‍යා පත්‍ය සංඛාරා ඉගෙන ගන්න. අන්න එතකොට ඔබට තේරෙවි සතරට බැඳෙන හැටි දුක හදා ගන්න හැටි. දැන් ඊට පස්සේ තේරුම් ගැනීම තුළ අනුසෝතගාමී වෙනකොට පටිසෝතගාමී තුළ ඔබට අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය ආරම්භ කරන්න පුළුවන් මොහොතක් පාසා. එබඳු අනුගමනීය ප්‍රතිපදාවක් නැති කටපාඩම් කරගත දහම් පෙළක් දරුවන්ට දීලා අධ්‍යාපනය තුළ බුද්ධ ආගම වශයෙන් අනාථ වෙලා තියෙන්නේ. ඒක අනාගත බුදුහාමුදුරුවවත් ලෙහන්න බෑ. ඔය ආත්ම තුනේ පටිච්චසමුප්පාදේ. නමුත් බුදුන් වහන්සේ වදාරන ඔය පටිච්චසමුප්පාදං පස්සති සෝමං පස්සති. යෝ ධම්මං පස්සති පටිච්චසමුප්පාදං පස්සති. පටිච්චසමුප්පාදේ දකීද? ධර්මයේ දකී. ඒ වගේම පටිච්චසමුප්පාදක බුදුන් දකි. දැන් මොකද කරන්නේ? එනිසා මේ හෝඩියෙන් පටන් අරගෙන ආචාර්ය උපාධිය දක්වා උගන්වන පටිච්චසමුප්පාද දහම් පෙළෙන් ලියන්න කියන්න පාඩම් කරන්න යනවම අනුගමනය කරන්න නම් බෑ. මොකද මේකේ අතීත හේතු ඉස්සර ජීවිතේ වර්තමාන ඵල මේ ජීවිතේ අනාගත වර්තමාන හේතු තියලා අනාගත ඵල තමයි ඊළඟ ජීවිතේ. එතකොට පුද්ගලයෙක් නේද ඒක දිහා බලන්නේ. එතකොට මව කුසෙන් බිහි වූ තැන් පටන් ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන්න ඕන පුද්ගලයෙක් ඉන්නව නේද ඒකේ? ඔය සඳහා. නමුත් මේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ සංයුත්ත නිකායේ සලආයතන වග්ගය තුල? ජීවිතය තුලද ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුලද? එතකොට සක්කායංචෝ දේසිස්සාමි සක්කාය සමුදයංච සක්කාය නිරෝධගාමිනී පටිපදන්ති. අන්න එතකොට ඔය වචන ටික මේ ඇහැ තුල පෙන්නනවා. කන තුල නාසය තුල වෙනම පෙන්නනවා. එතකොට ඔබට එකඟ වෙන්න සිද්ධ වෙනවා ඇහැ තුල පටිච්ච සමුප්පාදය සිදු වෙනවායි කියලා. අනුලෝම පටිච්චසමුප්පාදය. ඒ තුළින් ඔබ අනාගත භවයක් හදන්න කර්ම රැස් කරමින් ඉන්නවයි කියලා. අන්න ඒ විදිහට ඔබට ඇහැට රූපයක් හමු වෙන විට කනට ශබ්දයක් හමු වෙන විට ඔබට ලෝභයක් ද්වේෂයක් මෝහයක් උපදින විට එතන සිදුවෙන සිද්ධියටයි පටිච්ච සමුප්පාද කියලා කියන්නේ. ඒ සිද්ධිය තුළ ඔබට අර ආත්ම තුනට බෙදපු එක අතීත හේතු වර්තමාන ඵල සහ වර්තමාන හේතු වශයෙන් බෙදන්න පුළුවන්. අනාගත ඵල ගන්න බෑ ඒක. පස්සේනේ සිද්ධ වෙන්නේ. මෙතන අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු. බලන්න. ධර්මයේ අර්ථ නොගැඹුරු කිරීම තුළින් අපට අනුගමනය කරන්න බැරි ප්‍රතිපදාවක ලියන කියන වචන ටිකක් වෙලා බවට පත් වෙලා තිබෙනවා. නමුත් මේවා හොයාන ගියොත්
ග්‍රන්ථ පරිශීලනය කරමින්. මේකේ පවතින බොරු එලි වෙනවා. මේක ව්‍යාජ එකක් බව එලි වෙනවා. මේ පොත විස්තර කරන්නේ අමුතු ලෝකෙ තියෙන දෙයක් නෙවෙයි. ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ සිදුවෙන්නා වූ ක්‍රියාවලියක්. ඒකෙන් සසරට බැඳෙන හැටි තමයි අනුලෝම පටිච්චසමුපාදය කියලා කියන්නේ. බුදුරු පමණක් තේරුම් ගන්න කාරණාව. අන්න ඒක තේරුම් ගන්න එක තමයි පටිච්චසමුපාදය දකින්නයි කියන්නේ. දැක්කම තේරෙනවා ප්‍රමාද විහාරීත්වය සසරට බැඳෙන හැටි. දැන් එහෙනම් ඒ නිදහස් වෙන්න කරන්න ඕන දේ තේරෙනවා. මොකද පටිච්චසමුපාදය දැකලා නිරෝධය දකින්න උඩ බුදුන්ටත් එහෙමයි මටත් එහෙමයි ඔබටත් එහෙමයි. පටිච්චසමුපාද න්‍යායෙන් ආවොත් මේ ත්‍රිවිධ අධ්‍යාපනය ඔස්සේ පාඩම් කරගත්ත මේ පෙළ හිතේ තියාගෙන මම මේක විවිධ අවස්ථාවල හිතනවා. පොත් පෙළක් දෙපැත්තෙන් තියාගෙන. මෙහෙම මහානකමේ අවුරුදු 25ක් විතර තිස්සේ හිතලා තමයි ඔය සමහරු ප්‍රතික්ෂේප කරන ධර්මයේ විකෘති කරයි කියලා කතා කරන විසුද්ධි මග්ගයෙන් ගත්ත ගාථාවක් තුළින් තමයි මේකට දොර ඇරෙන්නේ. අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පටිච්චසමුප්පන්නං කියන වචනෙන් තමයි මේක එහෙනම් මේ ඇහැ තුළ සිදුවෙන දෙයක් කියන ඉඟිය මතුවෙන්නේ. අර ගාථාවේ තියෙනවා අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහකුත් වර්තමාන හේතු පහ ලැබුවොත් අනාගත ඵල පහකුත් ඇති වෙන බව. ඒ අතීත ඉස්සර ජීවිතයට ගත්තොත් ඒ ස්කන්ධ පංචකය තුළ නෙවෙයි විග්‍රහ වෙන්නේ. නමුත් මතක තියාගන්න බුදු සමය ත්‍රිලක්ෂණය හරි චතුස්සත්‍ය හරි පටිච්චසමුපාදය හරි සතිපට්ඨානය හරි තව ඕන දෙයක්. ස්කන්ධ පහ තුළ විග්‍රහ කරන්න ඕනේ. ඊට එහාට යන්න බෑ යන දෙයක් නැහැනේ. අප්‍රමාදය හරි සප්ත විසුද්ධිය හරි කර්මක්ෂය කිරීමේ කර්මය හරි ස්කන්ධ පහ තුළ විග්‍රහ කරනකොට ස්කන්ධ පහ තුළම අතීතයේ තියෙන්නත් ඕන වර්තමානයේ තියන්නත් ඕන වර්තමාන හේතු තියෙන්නත් ඕන. ඒකට කියන්නේ හරියටම වසර 40කට පෙර පාඩම් වුණේ. අහම්බෙන් පාඩම් වුණේ. අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච ආයතින් ඵල පංචකං. මේ ජීවිත තුනක නෙවෙයි අරමුණ තුල. එසා ඔබ මේ අරමුණ තුල විග්‍රහ කරන්නා වූ බුදුන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න. ප්‍රමාද විහාරීත්වයේ අරමුණ තුල නැත්නම් ස්කන්ධ පංචකය තුල අප්‍රමාද වීම ආරම්භ කරන්නත් ඕන ස්කන්ධ පංචකයෙන් තුල. එහෙම නැත්නම් නිකන් ලියන කියන පාඩම් කරන දැනුවට එකතු වෙන ප්‍රායෝගික නැති සැනසීමට හේතු වෙන්නේ නැති දෙයක් බවට පත් වෙනවා. එහෙනම් අපට මරණයද දැනගන්න ඕන මරණය නිදහස් වීම දැනගන්න ඕන. භවපත්‍යා ජාති තමයි ජරා මරණ මරණය සිදු වුනේ. ජාති සිදු වෙනවා භව නිසා. එහෙනම් ඊට එහා පැත්තේ ජරා මරණය මෙතන මරණයක් සිදු වෙනවනේ. ස්කන්ධ පහෙන් පහටකින් ජීවිත අවසානයේදී. මරණය සිද්ධ වුණොත් මැරෙන්නේ පවෙන් හරි පිනෙන් හරි ධානයෙන් හරි. එහෙනම් ඊට අදාළ උප්පත්තිය ලබන්න සිද්ධ වෙනවා. එදාට භව නිරෝධ කරන්න බෑ. දැන් පටන් අරන් භව නිරෝධ කරගෙන ගියොත් මොහොතක් පාසා භව නිරෝධයෙන් නිබ්බාණය හම්බ වෙනවා කියලා දැනගත්තොත් අරමුණක් පාසා නෑ. ඔබ හිතන නිවන කියලා වෙනව තැනක් තියෙනවා භව නිරෝධ වුණාම ලබන ආත්මයට හම්බ වෙනවායි කියලා. ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ
ඊට එන්නා වූ අරමුණ තුළ මේ භව ගාමිත්වය සහ භව නිරෝධය තේරුම් ගන්න පුළුවන් නම් ඔබට භව ගාමිත්වය සසර ඇවිදින හැටි භව නිරෝධය සසර ගමන කෙලවර කරන හැටි අන්න එහෙම සියුම් දහමක් තේරුම් ගන්න ඔබ කල්පනා කරන්නේ නැද්ද? මේවා කීවහම ධර්ම දේශනා 2ක් 3ක් 4ක් 5ක් තිස්සේ ගිහින් අනේ අපට තේරෙන්නේ නැහැ කියලා අතහරින්න බොහොම ඉක්මනට මායාව පොළඹවනවා. ඇතැම් අය මට කිව්වේ අනිත් අය අතෑරපු නිසාම මම ඇහුවයි කියලා. දැන් නම් තේරෙනවා 30ක් 40ක් 50ක් අහනකොට. නිසා මේක කටපාඩම් කරන්න දඟලන්න එපා. මේක ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ සිදුවෙනවද කියලා යොදලා බලන්න. ඒකට තමයි අර මනසානුපෙක්ඛණය කියලා කියන්නේ. මේ පෙළ මේ පෙළ මේ කතා කරන පෙළ ඔය 12 පෙළ නෙමෙයි. ඒක 3කට බෙදපු පෙළ. 12 පෙළ ඉතින් හිතයත් බෙදලා නැහැ. ජීවිත 3කටනේ බෙදලා තියෙන්නේ. නමුත් පටිච්චසමුප්පාද දේශනාවේදී බංග 12ක් හෝ 16ක් ඔස්සේ පෙන්නනවා එක දෙයක් දැනගත්තාම නිරෝධය කරන්න පුළුවන් කියලා. ඒ හැම එකක් තුළම දහම් පෙළක් තියෙනවා. භවපච්චය ජාති භව නිරෝධෝ නිබ්බානං වගේ උපාදානයෙන් භව හැදේ උපාදාන නැත්තම් භව නැහැ. තණ්හාවෙන් උපාදානය තණ්හා නැත්තම් උපාදාන. ඔය හැම එකක්ම ආපහු පෙන්නනවානේ දෙකක් තුල කරන්න පුළුවන් කියලා. ඒ බඳු ක්‍රමයක් වේද කියලා. දැන් මම ඔබට පෙන්වන්නද ඔය කියන සලආයතන පස්ස වේදනා කියන කාරණා ඔබේ ඇස තුලයි වෙන්නේ කියලා. ජීවිතය තුල නෙමෙයි කියලා. සලආයතන පත්‍ය පස්ස එකවර නෙමෙයිනේ. ආයතනෙන් ඕන එකකට ස්පර්ශ වෙනවා අරමුණු. චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දෝච ගානංච පටිච්ච ගන්ධෝච පටිච්ච වීමෙන්. තින්නම් සංගති පස්සෝ. දැන් වේදනා කොහෙද තියෙන්නේ? පස්සපච්චා වේදනා. එහි කනේ නාසයේ දිවේ කය දොරවල් හයේම වේදනා හයක් නැද්ද? ඒ වේදනාව දැන් එකක්ද පරණ එකක්ද? කැමැත්ත හරි අකමැත්ත හරි තරහව හරි දැන් එකක්ද මිට ඉස්සර පරණ එකක්ද? ඒ වේදනාව කැමති නම් ඇලෙන එක හා ගැටීම සිදු වෙනකොට වේදනා පච්චා තණ්හා ඇහි කනේ නාසයේ නෙවෙයිද? අමර අංග 12 පටිච්චසම්පාදේ එහෙමද පෙන්වන්නේ? පොදුවේ වේදනා පච්චා තණ්හා කියලා වචන පාඩම් කිරීමක් කරුණාම තණ්හා වුණා නම් උපාදාන වෙන්නේ ඇහැ තුල කන තුල නාසය තුල කියලා නෙවෙයිද පෙන්වන්නේ? තණ්හා පච්චා උපාදාන. උපාදාන වුණා නම් සිත තුල සැඟ වෙනවට නෙවෙයිද භව කියලා කියන්නේ? කර්ම භව. මෞකසින් එහා පැත්තට නෙමෙයි අද තරහ වුණේ කෙහෙට නැවත උපදින කොටත් භව පච්චා ජාති. ජාති කියන්නේ හට ගන්නවටනේ. මෞකසින් බෙහෙමත් ජාති නැත්නම් කන්දානම් පාතු භව ආයතනම් පටිලාභෝ. ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ ලැබීමක් වේද ඒකටත් ජාති කියලා කියනවනේ. ස්කන්ධයන්ගේ පහළ වෙන්නේ මෞකස තුළ විතර දැනුත් පහළ වෙනවනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන හැක තනේ නාසය තුළ. ඇතම් ගුරුවරු ගුරු උපදේශකවරු අවුරුදු 25 30ක් විතර බුද්ධ ධර්ම උගන්ලා අපි මොකටද බණ අහන්නේ? මේ උපදේශක වෙලා හිටපු හින්දා. අර කටපාඩම් කරගත්ත බණ ටික උගන්ලා ළමයින්ට ඒ අරන් දීලා විතරයි අර. මතක තියාගන්න. එහෙම එකක් නෙමෙයි මේ. ඒක ලියන්න කියන්න පාඩම් කරලා ළමයින්ට ඒ අරන් දෙන්න පුළුවන්. නමුත් මේක අපි තුල දකින්න ඕන, ඇහැ තුල දකින්න ඕන දෙයක්. ඇහැ තුල කන තුල නාසය තුල. එතකොට ඔබ දකින්න නැති තාක් කල් ඔබ ඇහැ තුල කන තුල නාසය තුල පව තුල පින තුල ධානය තුල පමාද විහාරී. ඒ කියන්නේ අනුලෝම පටිච්චසම්පාදේ හිරගෙදර ඉන්නේ. ඔබට නිරෝධේ පාර හම්බ වෙන්නේ නැහැ. අන්න එහෙම ලස්සන පෙලක් මේක. තේරුම් ගත්තාම ගැඹුරු නෑ.
තේරුම් ගත්තාම ඒක දැන් අනුගමනය කරන්න ඕනේ. අර ඉස්සර ජීවිතයෙන් මෙහාට ආපු එක ගන්නේ මරණය ගැන හරි කතා කරන්නේ දැන්. දැන් උපත දැන් මරණය. පංචස්කන්ධය හට ගැනීම උපතයි. උපාදාන සිදුවේ අවසන් වීම මරණයයි. පංචස්කන්ධය හට ගැනීම උපතයි. උදේ උපාදාන නොවසන් වීම භව නිරෝධෝ නිබ්බානං. එතනම එක මරණය නෙමෙයි. අර භවපච්චයා ජාති උපාදානය අවසන් වෙන එක එතනම උපාදාන වෙන්නේ නැත්නම් උපාදාන නිරෝධා භව නිරෝධෝ නිබ්බානං. ඔබට මේ පෙළට එන්න කොතරම් කාලයක් ඇයිද මම දන්නේ නැහැ. අපට තරම් කල් යන්නේ නැහැ. ඇයි? අපට මේ පිළිබඳව හාංකවිසයක්වත් කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. තනියෙන්ම කල්පනා කරලා ගලප ගන්නව ඇරුණාම. ඒ තථාගත බුදු පියාණන් වහන්සේ කෙරෙහි පවතින අප්‍රමාණ ගෞරවය සහ අපට වැරදුනාට බුදුන් වහන්සේට වරදින්න බෑ කියන විශ්වාසය. මොනවද බුදුරජාණන් වහන්සේ අපට ජීවිතේ කරන්න කියලා වදාළේ කියන මේක හොයනවා. හොයනකොට ත්‍රිලක්ෂණය තුලත් නිවන් මඟ හමු වෙනවා. පටිච්චසමුප්පාදේ නිරෝධය තුලත් නිවන් මඟ හමු වෙනවා. චතුස්සත්ත්‍යේ නිරෝධ මාර්ග තුලත් නිවන් මඟ හමු වෙනවා. සතර සතිපට්ඨානෙත් නිවන් මඟ හමු වෙනවා. කර්මක්ෂය කිරීමේ කර්මෙත් නිවන් මඟ හමු වෙනවා. විසුද්ධි හත තුලත් නිවන් මඟ හමු වෙනවා. ඒකනේ වට බුදු සමයේ ගැඹුරු ඉගැන්වීම් කියලා වචන පෙළ විතරක් උගන්වලා තියෙන්නේ. වචන පෙළේ ක්‍රියාකාරීත්වය ඔබ තුළට යොදා ගන්න. මේ කතා කරලා තියන්නේ මේක නිසා ඉන් එහාට යන්නේ නෑ මම. එහෙනම් මේක සියුම් ධර්මතාවයක්. කිසිවිටකත් ඇසට පේන්නේ නැති සිත තුළ සිදුවෙන ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් පහළ වෙන සිත තුළ සිදුවෙන්නා වූ සියුම් ධර්මතාවයක්. ඒක දකින්න එක පටිච්චසමුප්පාදය දැකීමයි. මෙහෙම එකක් වෙනව නේද කියලා. ඒකෙන් නිදන එක නිරෝධය දැකීමයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ කතා කිරීමේදී පටිච්චසමුපාදය දැකලා නිරෝධය දැකලා බුදු වුණයි කියලා කියන්නේ. ඔය නිරෝධ කියන පදේ ජීවිතාවසානයට ගන්න නැතුව අරමුණක් පාසාම රැවටි අවසන් වීම නොරැවටි අවසන් වීම කියන වචන සිංහලෙන් ගන්න. රැවටි අවසන් වීම අවශේෂ නිරෝධයයි. එතකොට රැවටි අවසන් වුණා කියන්නේ අවසන් නම් වුණා නමුත් හේතු ඉතුරු වුණා. නොරැවටි අවසන් වුණොත් නිරවශේෂ නිරෝධය. අන්නේ නිරවශේෂ නිරෝධය තමයි මොහොතක් පාසා භව නිරෝධෝ නිබ්බානං කියලා කියන්නේ. ඔබේ දැනීම ඒ දක්වා ගෙනත් ඒක අනුගමනීය ප්‍රතිපදාවක් බවට පත් කරන්න ඕන. සමහරු කම්මැලි. මමත් කම්මැලි අවුරුදු 15 20 25. ඒ කියන්නේ ওই වැඩේට කම්මැලි. මන්දයත් S2 පියාගත්තාම හදාගත්ත ලෝකයක් හිතට එනවා ඒක බරයි. ඉසිකක්කම හැදෙනවා කඳුළු වෙනවා අතාරිනවා මොන භාවනාවද අතාරින්න හිතෙනවා. හැබැයි ඒ බර ලෝකෙ නෙමෙයි තමන් හිතේ හදාගත්ත කාරණාවල. ඔය සමහර දවස්වලට ළමා කාලේ කරපු මෝඩකම් කියලා hina වෙන්නේ ධර්ම දේශනාවලට. ඒවා අද මතකයේ තිබුණට බර නැති නිසා. අන්න ඒ වගේ මේ සිතෙහි බර මොහොතක් පාසා වැඩි දියුණු කර ගැනීම පෘථග්ජනයන්ගේ මාර්ගයයි. සිතට පටවන බර වැඩි කරගන්නවා. බර වැඩි වෙන්න ඉතින් යන්න බෑනේ බරයිනේ. සසර බර. මම ඔළුවේ නෙමෙයි තියෙන්නේ සිතේ. මෙන්න මේ බර ටික බහා තබන විදිහ තමයි තථාගතයන් වහන්සේ පටිච්චසමුප්පාදේ නිරෝධයෙන් පෙන්වන්නේ. බර පටවන හැටි තමයි පටිච්චසමුප්පාදේ අනුලෝමයෙන් පෙන්වන්නේ. භවපච්චයා ජාති කියන එකෙන් පෙන්වන්නේ. එනිසා ඉස්කෝලෙන් උගන්වපු පෙළ 12 පාඩම් කරගෙන මමත් පටිච්චසමුප්පාදය දන්නවායි කියලා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා මුල ඉඳලා අගට කියන්නත්
අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කියන නිරෝධය කියන්නත් ගත්තාම අනුලෝම පටිච්චසමුප්පාදේ දන්නවා කියලා හිතන්න එහෙම එපා. ඒ ගිරවේකට පාඩම් කරපු වචන ටිකක් විතරයි. ඒ සිද්ධිය ඇහි කනේ නාසයේ සිදුවෙන හැටි ඉගෙන ගන්න. අන්න එතකොට ඔබ ප්‍රමාද විහාරියෙක් වෙලා සසරට බැඳෙන හැටි ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට භවපච්චය ජාති තේරෙනවා. එහෙනම් ඒ තුල ඔබට පවෙන් ජාති තේරෙයි, පිනෙන් ජාති තේරෙයි, ධානයෙන් ජාති තේරෙයි. උපතනේ අහලා තියෙන්නේ. මැරෙන්නේ කවුද? මම කියවලා නැහැ බුදුරජාණන් වහන්සේ මැරුණා කියලා කොතනකවත්. රහතන් වහන්සේලා මැරුණා කියලා කියලාත් නැහැ. අහලත් නැහැ. නමුත් පව් කරන අය මැරෙනවා, පින් කරන අය මැරෙනවා, ලෞකික ධානවලත් මැරෙනවා. මෙහෙන් චුත වෙලා ගියා. පව් කරන අය අපායට ගියා, පින් කරන අය දිව්‍ය ලෝකෙට ගියා, ධාන වඩපු අය කාලක්‍රියා කළා. ඒ කියන්නේ මැරෙනවනේ, බඹලෝ ගියා. අපාය අයත් මැරෙනවා, දිව්‍ය ලෝකයත් මැරෙනවා, බඹලෝ අයත් මැරෙනවා. ඒ මොකක් නිසාද? ජාතිපච්චා ජරා මරණනේ. ඒ ඕන තැනක අපිට විතරක් එක නෙමෙයි පෙන්වන්නේ. අර අයගේ ඝනකයක් නැති නිසා ජාති තිබුණා ජරා මරණ නැහැ දෙවියන්ට සහ මනුස්සයින්ට. නමුත් මුලාව දුර වෙලා නැති නිසා ආපහු මෙහාට ආපුවම ආයෙත් මව් කුසක නැත්තම් සත්වනිකාක ජාතිපච්චා ජරා මරණ පස්සේ එනවා ආයෙත්. ඔබට හිතෙනවද මේ ඇසකරනාසේ දිවකයට හම්බෙන ප්‍රසාද ගෝචර රූප මුල්කට ගත්තා වූ අරමුණු දර්ශනාවක් කරන්න පුළුවන් ලෝකයක් තියෙනවා කියලා දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි? අපට තමයි මේ පහසුකම් දීලා තියෙන්නේ. කායක් සදලා දීලා ඒකට දොරවල් 6ක් දීලා දොරවල් 6ට සකස් කරලා දීලා ඒකට ගැටෙන්නා වූ අටලෝ දහමක් දීලා ඒවත් එක ඇලෙන ගැටෙන එක දුකයි කියලා පෙන්නලා ලෝක ධම්ම සූත්‍රයේ ඒවා තිබුණාට ලෝකේ දුක නැහැ හිත හදාගත්තාම කියලා පෙන්නලා තියෙන්නේ. ඔන්න නිදහස් වෙන පාර. මගේ ධර්ම දේශනාවක තියෙන උදාහරණයක්. මේක සම්බන්ධ කරලා තියෙන්නේ මම මේ ඇතාට නැත්නම් අලියට. ඒ සම්බන්ධ කරලා තියෙන උපමාවකට. ඇතා නැත්නම් අලියා අලියාගේ තරම දන්නේ නැහැ. කොහොමද මම මේක ගලපන්නේ? අලියා, ඇත්ගොව්වා, හෙන්ඩුව, කෝටුව. දැන් බලමු අපි. ඇතාගෙන් 100න් එකක් තරම් පුංචි ඇත්ගොව්වා. හෙන්ඩුව 1000න් එකක් තරම් පුංචි. කෝටුව 10000න් එකක් තරම් පුංචි. එතකොට මේ මගේ මන් තරම් ලොකු නෑ මේවා හරි පුංචි කියලා දැනගත්තොත් එහෙම කෝටුවත් කරලා විසික් කරලා හෙන්ඩුවත් විසික් කරලා ඇත්ගොව්වත් අල්ලලා විසික් කරලා කැලේට යනවා. ඇයි? ප්‍රබලයෙක් බව දන්න නිසා. අනේ ඉතින් ඔය කෝටුවට බය වෙලා ඔය හෙන්ඩුවට බය වෙලා මොන තරම් බර අදිනවද? ඔහුගේ ශරීර ශක්තිය තිබුණාට උගේ ඇඟේ ලොකු අනිකට සාපේක්ෂව දන්නේ නැහැ. ඒ නිසා උට මහ විශාල බර අදින්න වෙලා තියෙනවා බය. කෝටුවට බය. මම දැකලා තියෙනවා කෝටුව ගහන්න හදනකොට කකුල උස්සන හැටි, කනට ගහන්න හදනකොට, හෙන්ඩුවෙන් අනින්න හදනකොට. මොකටද මම මේ කිව්වේ? මේ මගුල් සක්වල තුළ බුද්ධෝත්පාදයේ කුතන මිනිසාගේ තරම මිනිසා දන්නේ නැහැ. පවුම කරලා පින්ම කරලා සසරම හදන්න බලනවා. ඕකෙන් මිදෙන්න මිනිසාට පුළුවන් කියන එක තේරුම් ගන්නේ නැහැ. සතර ගමනෙන් මිදෙන්නට තරම් හැකියාවක්, බුද්ධියක්, මොලයක් ඒ සඳහා භාවිතා කළ හැකි කයක් අරන් ඇවිදින් ඉන්න බව දන්නේ නැහැ. එනිසා ලබාගත් ජීවිතේ ලෞකික අභිවෘද්ධිය පමණක් සපුරාගෙන සමාජගත දුක නම් වූ 16න් එකක් පමණක් පමණ දුක සංසිඳවා ගත්තාම ලෝකෙ සපයි කියලා හිතනට ඇහිර වෙලා ඉන්නවා.
මේ චිත්තසංතානයේ ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් අපිරිසුදු කර ගැනීම තුළ ලෝකේ තියෙන සියලුම කාරණා නිසා Tamanට දුක් විඳින්න වෙන බව Taman දන්නේ නැහැ. චිත්තසංතානයේ පටිච්චසමුපාදයෙන් හෝ අනිත්‍ය අනාත්ම වශයෙන් දැකීම තුළ පිරිසුදු කරගත්තොත් ලෝකේ තියෙන එකම කාරණයක් නිසාවත් Tamanට දුකක් එන්නේ නැතුව නිවිලා සැනසෙලා ඉන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේගේ සොයා ගැනීමක්. එනම් පෘථග්ජනයාට භවපච්චා ජාති සෝවාන් පුද්ගලයාට සෝවාන් සැනසෙට රහත් දක්වාම භව නිරෝධෝ නිබ්බානං ටික ටික වැඩි දියුණු වෙනවා. ඒ මොහොතක් පාසා සිදුවෙන දෙයක් ඒක වෙන්නේ. ඉතින් මේක ආයෙත් අවසන් වශයෙන් මම ඔබට පෙන්වන්නම් ඇහැ තුල හරි කන තුල හරි. දොරවල් හයම බලා ගන්න. කාරණා තුනක එකතු වීමෙන් ඕ දොරවල් හයම ස්පර්ශ හය වෙනවා. හය ස්පර්ශ ආයතන. හැබැයි ඒ ස්පර්ශයට වේදනාව එන්නේ ඉස්සරහකේ තිබිලා නෙමෙයි, දැන් හම්බ වෙලා නෙමෙයි, අතීතයේ තිබිලා. පරණ එකක්මයි ඔය වේදනාව කියන්නේ රිදෙනව නෙමෙයි, සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනාව තමමින් පෙර හදාගත් එකක්. ඔබ තණ්හා කරන්නේ රූප ඉස්සරහ තියෙන එකට මේ ආහාර වේදනාවට. ඒක මල එකක්. ඒ තණ්හාව මල එකක් වශයෙන් දැකලා වේදනාවට තණ්හා කරන්නේ නැත්නම් ඒක එතන අතහැරෙනව නේද? අලුත් අරමුණක ඉන්නේ. එහෙනම් වේදනාවට තණ්හා කිරීම තස්සායව තණ්හාය. ශේෂ වෙන්න දෙන්නේ නැතුව ඒක අපට අතහැරලා දාන්න පුළුවන් නම් අරමුණ තුල තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය අතන අතහැරෙනකොට ඊළඟ එක ඔක සිද්ධ වෙන්නේ නැහැ. දැන් වේදනා සංඥා සංකාර ස්කන්ධයක් විතරයි පහළ වෙන්නේ. තණ්හා නැත්නම් උපාදාන නැහැ, උපාදාන නැත්නම් චිත්තාභ්‍යන්තරයට සැඟවෙන්නේ නැහැ. චිත්තාභ්‍යන්තරයට සැඟවීමට කියනවා භව, තණ්හා උපාදාන භව, වරහන් ඇතුලේ අවිද්‍යා සංඛාරා. දැන් ඉස්සර ජීවිතේ නෙමෙයි, ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල මොහතකින් අරමුණේ මුලා වීම අවිද්‍යා සංඛාරයයි. ඔන්න අවිද්‍යා පත්‍ය සංඛාරයි දැන් මෙතන තියෙන්නේ. මෙතන තියෙන නිසා මේක නිරෝධ කරන්නත් පුළුවන්. හරි ඉස්සර එක බැරි වුණාට. තණ්හා උපාදාන වුණොත් අවිද්‍යාව නැහැ. එහෙනම් භව නැත්නම් භව නිරෝධෝ නිබ්බානං කියන්නේ විද්‍යාව විමුක්තිය නෙමෙයිද? විමුක්තිය කියන්නේ මෙදීම. මොහොතක් පාසාම අවිද්‍යා සංඛාරා, මොහොතක් පාසා විද්‍යා විමුක්ති. ඒ මොනවා තුළද? ජීවිතය තුළද, ස්කන්ධ පහ තුළද? දැන් අන්න අරමුණු අනාගත ඵලයක් උපදින්න පව් හේතු පින් හේතු ඉතුරු නොවෙන්න අවසන් කරන එකට කියනවා භව නිරෝධෝ නිබ්බානං. නිරවශේෂ නිරෝධය. මරණය ජය ගන්න ඒක නේද දැනගන්න. මරණ හැටි දැනගත්තට හෝ උපදින හැටි දැනගත්තට වැඩේ වෙන්නේ නැහැ. මරණය ජය ගන්න මරණයට හේතු නොතිය අවසන් කරන්න ඕන. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරපු ධර්ම දේශනා 4ක් 5ක් 6ක් ඇති. එක දිගට කරපු දේශනා 6ක් 7කුත් තියෙනවා. මේ මාතෘකාව මට ඉදිරිපත් කරන්න ඇත්තේ මේ පිළිබඳව සවන් දුන් නොදුන් පිරිසක් කියලා මම හිතන්නේ. නැත්තම් මේ වචනේ මට දෙන්නේ නැහැ. මේ මැදින් වචන දෙකක් පැහැදිලි කරන්නයි කියලා. මොකද අපට අවශ්‍යකම තියෙන්නේ උපතහා මරණය පැහැදිලි කරන්න නෙමෙයි. මරණය ජය ගන්න. පුනර්භවය ලබන හැටි ඉගෙන ගන්න නෙමෙයි. පුනර්භවය නැති කරන්න. පුනර්භවය කියන්නේ නැවත ඉපදීමනේ. නැවත ඉපදින්න තිබ්බොත්. ඒ නැවත ඉපදින්න තියනවට තමයි තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා කියන්නේ. තිබ්බේ නැත්නම් තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. එතකොට නැවත උපද නැති. නැත්නම් උපදින්නේ නැහැ නැවත. අලුතෙන් උපදිනවා. ඔය ඊයේ තරහ වුණාම තරහව අද මතක් වෙනකොට උපදින්නේ නැවතනේ. ඊර වෛර කරොත් අද දකින්නකොට නැවතනේ. ඒ තියපු දේවල් නැවත ඉපදීමේ දුක ඔබට තේරෙනවා නම් අන්න දැන් තියන්නේ නැතුව ඉන්න කල්පනා කරනවා.
පස්සේ ගන්න. අන්නේ පස්සේ ගන්න තියන්නේ නැතුව අවසන් කරන එකට කියනවා භව නිරෝධෝ නිබ්බාන නැත්තම් නිරවශේෂ නිරෝධය කියලා. මේ සඳහා ඔබට මොහොතක් පාසාම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මේ සුන්දර අවස්ථාව උදා වෙනවනේ. ඔබ ඒ ගැන කිසිම සැලකිල්ලක් නැතුව මොකද ඔය කරන්නේ? ඒකට කියනවා පඨවියම වඩනවා කියලා වචනයක් තියෙනවා. නැත්තම් ස්කන්ධ පංචකේ උපාදානයම වඩලා භව ගමනම සපවත් කරගන්න කල්පනා කරනවා. එබැවින් මේ පිළිබඳව අදාළ වචන තේරුම් අරගෙන ඒවා හදාරා ඇසට කනට නාසයට යොදාගෙන සම්බන්ධ කර බැලීම තුළින් ප්‍රමාද විහාරිත්වය තේරුම් අරගෙන එයින් මිදෙන්ට අවශ්‍ය ක්‍රියාමාර්ගයේ තේරුම් අරගෙන අනුගමනය කිරීම තුළින් භවපච්චයා ජාති වෙනට භව නිරෝධ නිබ්බානං හොයාගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ හමාර කරනු ලබනවා. අලුබෝමුල්ලේ මහබෙල්ලන 79 සීනිවසේ පදිංචි 2021 ඔක්තෝබර් මාස 23 වන දිනට 80 වන බිය සපුරන සම්පූර්ණයම නිමිත්තෙන් KDN පෙරේරා විශ්‍රාමලත් විදුහල්පති නියගේ දායකත්වයෙන් සිදු කරනු ලබන මෙම උතුම් ධර්ම දානය ලෝකවාසී සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණිසම හේතු වාසනා වේවා හේතු වේවා වාසනා වේවා. සිය පවුලේ මියගිය KD ජේමිස් පෙරේරා පියාණන් MA පොඩිනෝනා මෑනියන් ඇතුළු වින්සන්ට් ගුණේරිස් රිචඩ් නිහාල් යන සොයුරන්ටත් තිවංක ඉලේපෙරම පුතණුවන්ටත් IKP විජේවර්ධන ස්වාමිපුරුෂයාගේ මෑණියන් පියාණන් ඇතුළු සහෝදර සහෝදරයන්ටත් දෙපාර්ශ්වයේ මියගිය ගුරු දෙවිවරු ඥාති වර්ගයාටත් මෙම උතුම් ධර්ම දානමේ පුණ්‍ය ශක්තිය බලයෙන් පින්ගත හැකි ස්ථානවල වෙසෙත්තම් පින්ගෙන සැපවත් භාවයට පත් වී සසර ගමන කෙලවර කර උතුම් නිවන් සුව ලබනතෙත්වා. සැපවත් භාවයට පත් වුණාට සතර ගමන කෙලවර වෙන්නේ නැහැ. එතනින් මෙහාට ඇවිදින් ආපහු ස්කන්ධ පංචකේ ඉපදීම මැරීම තේරුම් අරගෙන නිරෝධය දැකලාම කෙලවර කරන්න වෙනවා. වෙන තැනක් කොහෙ නැහැ. පරදත්ත උපජීවීන් පින් අනුමෝදන් වෙන්නේ එවුන්ට එයාට එතනින් ජීවිතය සැපවත් වෙනවා විතරයි ආපහු මෙහාට එන්න ඕන. එහෙම ලේසි පාරවල් නෑ බුදු සමයේ. සුජීවත්ව සිටින IKP විජේවර්ධන ස්වාමිපුරුෂයා වසන්ත ඉලේපිරම දියණිය චන්දිමා සාන්ත පුතණුවන් අනුරුද්ධ සිරිවර්ධන බෑණනුවන් ලසිත් යෙත්මිනි ගයන්තා යන මුරුමුණු බිරිවියන්ගේද ලියුනිස් ලිලියන් ලයනල් අනුලායන සොහයුරු සොහයුරුයන්ගේද දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ගේද එස් මහින්ද මාහිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජ්‍යෙෂ්ඨ මාහිමි සංවිධානයේ වෙන්න ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේද මහබෙල්ලන මහවත්ත සනස් සමිතියේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම සමාජික සාමාකයන්ගේද දිව්‍ය ගමන සාර්ථක වෙත්වා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා චිරජීවනයත් වේවා සදහම් ඇසීම තුළින් ධර්ම මාර්ගය සම්පූර්ණ කරගනිත්වා චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිවනින් සැනසෙත්වා. මුණුබුරු මිරියන්ගේ අධ්‍යාපන කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වේවා ලෝකයට වැඩ ඇති ගුණ නුවණින් යුතු පරිපූර්ණ දරුවෝ වෙත්වා. කොරෝනා වෙසෙනින් පීඩාවට පත් වී සිටින සියල්ලෝම කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා. රට දැය සුරකින ජනපති අගමැති ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නියලී කටයුතු කරන සියල්ලන්ටම නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ධර්ම මාර්ගය තුලින් ගුණ නුවණින් පිරිසුදු චිරවත් සමාජයක් නිර්මාණය කිරීමේ උතුම් පරමාර්ථයෙන් සදහම් දේශනා කරන ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් මහබෙල්ලන ශ්‍රී සුධර්මාරාම විහාරාධිපති පූජ්‍යපාද අඹකොළ වැව හෝ අබකොළ වැව වෙන්න පුළුවන් මම දන්න තරමින් ධම්මදස්සී ස්වාමින් වහන්සේටත් අලුබමුල්ලේ ශාන්තිමාවතේ පිහිටි ධම්සෙවණ සහ සම්මා සමාධි සම්බෝධි භාවනා වාරයේ ප්‍රධාන සිල්මාතා පූජ්‍ය වැලිවේරියේ ගෝතමී මෑණියන් වහන්සේටත් මෙම ධර්ම දානමය පුණ්‍ය ශක්තිය බලයෙන් මෙම භවය තුලදීම සුඛ ප්‍රීති ප්‍රතිපදාවෙන් චතුස්සත්‍ය අවබෝධ වේවා උතුම් නිවනින් නිර්වාණ සාන්තියම වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා යසයිසුරින් පෙඩෙත්වා ලොවත් සසුනත් ආරක්ෂා කරත්වා. මම නම් බුදු සසුන ආරක්ෂා කරන්න දෙවියන්ට බාර දෙන කෙනෙක් නෙමේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්බාන ප්‍රේස බාරකාරය අතහැරපුවම තමයි දෙවියන්ට බාර දෙන්න වෙලා තින්නේ. අපිටයි මේ බාරේ තියෙන්නේ. ධර්මදේශනාස් ධර්මදානය සඳහා දායකත්වයේ දරූ KDN පෙරේරා මහත්මයාට මෙම භවය තුලදීම චතුස්සත්‍ය අවබෝධය වීමෙන් නිවන් සුවයම අත්පත් කර ගැනීමට පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා වාසනා වේවා සියල්ලන්ටම ත්‍රිවිධ රත්නයේ සරණ ලැබේවා. මගේ ජීවිතය තුළ කියවන ලද දිගම පත්‍රිකාව වෙන්න ඇති.
අනේ මේ විනාඩි 5ත් මට බණ ටිකක් කියන්න දුන්න නම් කියලා තමයි මට කියන්න තියෙන්නේ. ත්‍රිවිධ ආශිර්වාදයේ ත්‍රිවිධ සරණ සෝවාන් වලින් එහාට ලැබෙන්නේ. ඊට මෙහා පැත්තේ කාටවත් නැහැ. හොඳට ඒක මතක තියාගන්න. ඔය කියා හිටියට. එබැවින් ඔබ හැම දෙනාගේ අදහස් සඵල වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම මාර්ගඵලලාභීත්වයේ තෙරුවන් සරණ ලැබේවා. දේශක්ඛයෝ නිබ්බානං